යාන්ත්‍ර විද්‍යාව දෙවැනි කොටස සාපේක්ෂ ප්‍රවේගය. දෙවැනි කොටස තමයි පුතා සාපේක්ෂ ප්‍රවේගය. ඔබට ඔබ නිසල වේයයි හැඟෙනවා ඇති. මටද මා නිසල වේයයි හැඟේ. නමුත් තත්වයේ එසේ නොවේ. ඔබත් මමත් රැගත් මේ පෘථිවි ගෝලය පුතා දවසකට වටයක් කරකැවෙනවා. දවසකට වටයක් කරකැවෙනවා. ඔබත් මමත් අමුතු ඇටයක් රැගත් පෘථිවි ගෝලය දවසකට වටයක් කරකැවෙනවා. අමුතු ඇටේ කිව්වේ පුතා මුතු ඇටයට. ඉස්සර මුතු ඇටේ පුතා දැන් අමුතු ඇටේ. මේ අමුතු ඇටයත් එක්ක අපි දවසකට වටයක් කරකැවෙනවා. ඔබට දැනුණාද? නැත. මට දැනුණාද? ඒත් නැත. උපන්දා ඉඳන් කරකැවිලා පුතා දැන් අපිට මේක කරකැවෙනවා තේරෙන්නේ නැහැ. මේ රාමුවට සාපේක්ෂව අපි නිසරයි කියලා දැනෙන්නේ. නැත්තම් පුතා සමකාසන රටක අපි ඉන්නේ. සමයකයේ දිගේ මේකේ වටේ මැන්නොත් පෘථිවි ගෝලයේ කිලෝමීටර් 40000ක් විතර තියෙනවා. ඔය 40000 දවසකට තියෙන තප්පර ගානෙන් බෙදුවොත් තප්පරයට කිලෝමීටර එච්චර වේගයක් යනවා. මාර වේගයක් පුතා. අපිට දැනෙනවද නැහැ? අපිට තේරෙනවද නැහැ? ඒ විතරක් නෙවෙයි. මේ කරකැවෙන ගමන් අපි ඉරවටවත් කරකැවෙනවා. දවස් 365.25 2.5 දැන් අධික අවුරුද්දක් ඉඳින්න. 364.25 2.5 අධික අවුරුද්දක්. ඒ කාලයක් ඇතුළත මේ වටයක් ගිහිල්ලා එනවා. මොන තරම් දිග වටයක්ද පුතා? කොයි තරම් වේගෙන් යනවද? කිලෝමීටර් ලක්ෂ ගණනක් වේගෙන් යන්නේ පැයට. තේරුණාද නැහැ? දැනෙන්නේවත් නැහැ. ඒ විතරක් නෙමෙයි. එහෙම කරකැවෙන ගමන් මේ සෞරග්‍රහ මණ්ඩලය මන්දාකිණියේ කරකැවෙනවා පුතා. අපේ මන්දාකිණියේත් කරකැවෙනවා. කිලෝමීටර මිලියන ගණනක් වේගයෙන්. තේරුණාද නැහැ? දැනෙන්නේ නැහැ. අපි ඉන්න සමුද්දේශ රාමුවට සාපේක්ෂව පුතා අපි නිසලයි. මේ ඉන්න රාමුවට සාපේක්ෂව අපි නිසලයි. අපිට දැනුණාද? නැහැ. අපිට තේරුණාද? නැහැ. මේ අමුතු ඇටේ නම් පුතා තව කරකැවුවත් අපිට තේරෙන්නේ නැහැ. මේ දේශපාලඥයෝ කරකවනවා පුතා. වහල් භාවයෙන් ජනතාව ඉන්නවා. කරකැවුවාට තේරෙන්නේ නැහැ. මේ කරකැවෙන වේගය මැද මේ වගේ 10 ගුණයක වේගයෙන් කරකැවුවත් කරකවනවා කියලා නම් තේරෙන්නේ නැහැ. අපි අන්ධ වෙනවා කියලා තේරෙන්නේ නැහැ. ඒක නිසා පුළුවන් නම් වෙන රටකට පැන ගන්න. ඉස්සර වෙන රටවල් වලට පනින්න පාවිච්චි කරපු අපේ ප්‍රියතම ක්‍රමයවල තමයි පුතා බෝට්ටු. ඕස්ට්‍රේලියාවට බෝට්ටුවෙන් යනවා කියන එක තමයි ප්‍රියතම ක්‍රමය. දැන් කියලා තියෙනවා වෙරළෙක් ගහලා තියෙනවා බෝට්ටුවෙන් එන්න එපා කියලා ඕස්ට්‍රේලියාව. ලංකාවේ ඇය බෝට්ටුවෙන් එන්න එපා. ආවොත් පැපුවා නිව්ගිනියාවට දාන්න. අනේ දෙයනේ පැපුවා නිව්ගිනියාවත් මීට වඩා හොඳ වෙන්න ඇති. එහෙම වෙලාවකට හිතනවා. තව ක්‍රමයක් තියෙනවා ඕස්ට්‍රේලියාවට පනිනවා. මෙහෙම පුතා අභ්‍යවකාශයට යන්න. මේ වායු ගෝලයයි පෘථිවියයි කරකැවෙන්නේ. අභ්‍යවකාශයට ගියාට පස්සේ කරකැවෙන්නේ නැහැ. අපි කෙලින් උඩ නිකන් ඉන්නේ. ගිහිල්ලා පුතා හරියටම දවසක් ගිහිල්ලා පහළට පැනනවා. අපි වැටෙන්නේ මේ අමුතු ඇටේටමයි. ඇයි වටයක් කරකැවිලා ඇවිල්ලානේ. දවසක් ගිහිල්ලා පැනනවා. අපි පුතා වරුවක් ගිහිල්ලා පැනනොත් අනිත් පැත්ත කැලේට වැටෙන්නේ. පෘථිවි අමුතු ඇටේට අනිත් පැත්තේ තියෙන ඇටේට වැටෙන්නේ. අමුතු ඇටේ අනිත් පැත්තේ තියෙන ඇටේ. ඇට දෙකක් තියෙනවා කියලා හිතන්න බෑ. අනිත් පැත්තේ තියෙන රටට වැටෙන්නේ. අපි දවස් වරුවක් යන්න දෙන්න තු පැය 6ක් විතර ගිහිල්ලා පැනනොත් පුතා ඕස්ට්‍රේලියාව හරියට තමයි වැටෙන්නේ. එහෙම කරකැවෙනකොට. ඔබට තරුණයා ඕස්ට්‍රේලියාවට පනිනවා නම් ඒක හොඳ ක්‍රමයක්. හැබැයි පරිස්සමෙන් මගේ යාළුවෙක් කොම් කරන්න ගිහලා පොඩ්ඩක් ඉස්සෙල්ලා පැසිෆික් සාගරයට තමයි පැන්නේ. ඊට පස්සේ තොරතුරක් නැහැ. මම කෝල් කළා ආන්සර් කරන්නේ නැහැ. ආන්සර් කරා සමහරවිට මෝරෙක් වගේ සද්දයක් ආවා. ඒ නිසා හරියටම ටක්කෙටම පුතා බලලා පනිනවා නම් පනින්න. නදීක ගුරුගේ මහත්තයා කියනවා වගේ ටක්කෙටම බල තරුණයා වූ පනිනවා නම් පනින්න. නැත්තම් ඔය පැසිෆික් සාගරයේ තමයි නතර වෙන්නේ. පොඩ්ඩයි හැම යාවෙනකොට වර්ධිනවා මේක පට්ට වේගෙන් කරකැවෙනවා. අපි හිතාගෙන ඉන්නේ අපි නිසලයි කියලා. ඒ වුණාට අපි හරිම සසලයි. හරිම වේගයෙන් යනවා. කිලෝමීටර් ලක්ෂ ගණනක් තප්පරයට මීටර ලක්ෂ ගණනක් වේගෙන් ඉස්සරහට යන ගමන් කරකැවෙන ගමන්. අපි මේ පැයට කිලෝමීටර් 60 පාරේ ගහලා තියදී 60 පාරට ගියාම පුතා පොලිස් නිලධාරීන්ට බලාගෙන ඉන්න බෑ. දඩකොලේ දෙන්න. තේරෙන්නේ නැහැ අපි ඉන්න රාමුව ඊට වඩා වේගෙන් යනවා කියලා. ඒ රාමුවත් එක්ක බලද්දි පුතා මේක නිකන් කැලණි පාලම යටින් පොල්ලෙල්ලා ගියා වගේ. මං ගියපු එක කිලෝමීටර් 65 ඒත් ඉතින් දඩකොලයක් කන්න වෙනවා. ඇයි අපි මේ ඉන්න රාමුවට විරුද්ධවයි අපි ගියේ. ඒ රාමුව යන ප්‍රවේගය ඒකලි කලකන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ අපි යන රාමුව පුතා. අපි ඉන්නේ නිසලව කියලා. ඔබ විභාගෙට ගිහිල්ලා පේපර් එක ලියලා ඇවිල්ලා ඔබට හිතෙන්නේ නැති මම තමයි හොඳටම කරේ කියලා. මම තමයි හොඳටම කරේ කියලා. සාපේක්ෂව නෙවෙයි ඔබ හිතන්නේ নিরপেক্ষව ඔබ තමයි හොඳටම කරේ.
හැබැයි ගෙදර ඇවිල්ලා බැලුවම පස්සේ තමයි තේරෙන්නේ ප්‍රතිඵල ආවන් පස්සේ තමයි තේරෙන්නේ පුතා අවසානයට වඩා හොඳට කරලා තියෙනවා. තව එකෙක් වෙලාවට පිටිපස්සෙන් ඉන්නවා. එළියට බහින්න බෑ. ගෑනුමමයි පරදාව දාගෙන බහින්නේ එළියට. පිරිමිනමයි එළියට බහින්නේ හඳුනා ගැනීමේ පෙරට්ටුවට ගෙනියනවා වගේ ගෝණි පඩංගුවක් දාගෙන සිතුරු දෙකක් කපාගෙන. සිංහලයනේ පුතා සතියෙන් ඔක්කොම මතකයි ඊට පස්සේ අර කයින් කළ සාමාන්‍ය පරිදි ජීවත් වෙන්න පුළුවන්. ඔබ නිරපේක්ෂයි කියලා හිතුවට මම තමයි හොඳටම කරේ කියලා හිතුවට නෑ පුතා. ඒක වැරදි. සාපේක්ෂව තමයි ඔබ කාට හරි කරලා තියෙන්නේ. ඔබ කාට හරි සාපේක්ෂව තමයි. ඒ අයියා තමයි හොඳටම කරේ කියලා පන්ති ළමයි කතා වෙනවා නම් ගෑන ළමයි ටිකක් ගානක් හදපු එකක් ගැන විභාගයක් ගැන වෙන්න ඕනේ. ඒ අයියා තමයි හොඳටම කරේ කියලා හිතනවා. ඒ කාට හරි සාපේක්ෂව තමයි. නිරපේක්ෂව මොකුත් නෑ පුතා. හැමදේම සාපේක්ෂයි. කාලයත් සාපේක්ෂයි. කාලයත් සාපේක්ෂයි. ඔබට හිතනවා ඒක කොහොමද කියලා. සමහර චිත්‍රපටිවල තියෙනවා දැනටම. විද්‍යාඥයන් හොයාගෙන තියෙනවා කාලය සාපේක්ෂයි කියලා. කාලය දිගේ පුතා ආපස්සට ගිහලා ජීවිතේ කරපු ගොංකම් නිවැරදි කරලා එන්න පුළුවන්. මම නම් කසාද දවස මගේ අර ෂේප් එකේ ආයේ එනවා. ඔබට මම ඉංගියක් දුන්නේ කරන්න ඕනි දේ. කාලය දිගේ ආපස්සට යන එක තාම කරන්න බෑ. ඔබ තාම ඉස්සරහින් තියෙන නිසා ඔබට ඉංගියක් දුන්නේ. මම කරන දේ පිළිබඳ අයිඩියා එකක් දුන්නේ. සාපේක්ෂ ප්‍රවේග මූලධර්මයේ තමයි තියෙන්නේ හැමතැනම. හැම දෙයක්ම සාපේක්ෂයි. මම දවසක් හයිවේ එකේ යනවා. අර වගේම කහපාට වාහනයක් යනවා. කහපාට නැති නිසා ඒක රතු පාටින් අඳිනවා. ඒවා සාමාන්‍යයෙන් හිමිවන්නේ ගෑනු උදවියටයි. රතු පාට වාහනයක් යනවා. මම ඉස්සර කරවලා ලංකල් ඉවරලා ඊට සමාන්තරව යන්න තීරණය කරා. මගේ කාර් එක පුතා කළු පාටයි. මගේ කාර් එක කළු පාටයි මම අරකට සමාන්තරව යනවා. මේක පුතා පැයට කිලෝමීටර් 80ක වේගයෙන් යනවා. මමත් 80ක වේගයෙන් යනවා. ප්‍රවේගයකින් යන්නේ පුතා අධිවේගී මාර්ගයේ කෙලින්ම ඉස්සරහට යන්න තියෙන වංගුනේ. එහෙනම් පුතා මේක ප්‍රවේගයක්. පැයට කිලෝමීටර් 80ක ප්‍රවේගයකින් ඉස්සරහට යනවා. මම ඇය යනවා. මම මෙහෙම කළා hina වෙලා බැලුවා. ඒකේ ඔරවලා බැලුවා. සමහර විට ඔරන් උටන් කෙනෙක් වාහනේ එලවනවා කියලා හිතන්න ඇති. එහෙම නෑ පුතා අර කණ්ණාඩියෙන් පේනකොට තමයි මම ඔරන් උටන් වගේ. මේකෙත් කැමරාවෙන් පේනකොට තමයි මම ඔරන් උටන් වගේ. වීදුරුවෙන් ගිහලා ඔබ බලන්න කණ්ණාඩියෙන් බලන්න ඔබ පේනවට වඩා ඔබ ලස්සනයි. ඇයි මම එහෙම කියන්නේ? පේනවට වඩා ඔබ දීප්තිමත්. ඇයි මම එහෙම කියන්නේ? වීදුරු ඉස්සරහින් පුතා කොටසක් ආංශික පරාවර්තන වෙලා යනවා. ඔබට සම්පූර්ණ ඔබගේ දීප්තිමත් බව කණ්ණාඩිය තුලින් දැකිය නොහැකි. ඔබ කණ්ණාඩියෙන් පේනවට වඩා ලස්සනයි. කණ්ණාඩියෙන් පේනවට වඩා ඔබ ලස්සනයි. මේකෙත් එහෙමයි මම කණ්ණාඩියෙන් ඔරංගුටන් කෙනෙක් වගේ පේනවා ඇති. නමුත් මම ඊට වඩා ලස්සනයි. මං hina වුණා. මෙන්න මේ 100ට වැඩි කරා පුතා වේගය. ප්‍රවේගය දැන් 100 කිලෝමීටර් පැයට. මමත් අතෑරියේ නෑ ලෑල්ලටම පාගලා 100 කිලෝමීටර් පැයට කරගත්තා. මෙන්න හැදලා බැලුවා පුතා මට සාපේක්ෂව ඈ නිසලයි. යනවා පේන්නේ නෑ. මම එකටම යනවා වගේ තමයි පේන්නේ. මට සාපේක්ෂව පොළොව පස්සට යනවා. හැබැයි මට සාපේක්ෂව ඇය නිසලයි. ඇයගේ වාහනය 100යි මගේ වාහනය 100යි. ඔබට මේ දේ වෙලා ඇති කෝච්චියේ බස් එකේ යන්න. නිදාගෙන ගිහිල්ලා පුතා අවදි වෙනකොට එකපාරම අමතක වෙනවා කෝච්චියේ හිටියේ කියලා. බස් එකේ හිටියේ කියලා. බැලුවම පුතා සේරම ගස් කොළන් පිටිපස්සට යනවා. ඔබට එහෙම වෙලා ඇති. පොඩි කාලේ තමයි සාමාන්‍යයෙන් නේ. ලොකු කාලේටක් ගහලා ඒකට හිතා ගන්න පුළුවන් බස් එක යනවා කියලා. පොඩි කාලේ අවුරුදු ටික වෙලා කෙනෙක් හිතා ගන්න බෑ. මොකේද ඉන්නේ කියලා. යාම රෑම නිදිමත මම ගෙනලා කෝච්චියෙන් තියලා. අවදි වෙනකොට සේරම පිටිපස්සට යනවා. එහෙම දේවල් ඔබට වෙන්න පුළුවන්. ඔබට සාපේක්ෂව අනිත් ඒවා යනවා කියලා තමයි පේන්නේ. ඔබ නිසලයි කියලා දැනෙන්නේ. දැන් මට සාපේක්ෂව ගස් කොළන් පුතා පස්සට යනවා. මෙයා එහෙමම ඉන්නවා. මේ ගෑනු ළමයා එහෙමම ඉන්නවා. මේ ගෑනු ළමයා පුතා 105ට වැඩි කරා. අධිවේගී මාර්ගයේ 100ට යන්න දෙන්නේ 105 කරා. විලිලැජ්ජාව වසා ගන්න වස් මාද 100ට වැඩි කරා. 105යි. 105යි විලිලැජ්ජාව වසා ගන්න වස් මාත් 105ට වැඩි කරා. දැන් අපි දැන් තමයි 105 කිලෝමීටර් පැයට යනවා. මම ඈදස බැලුවා. දඩ බඩෝරියන් ගාලා සද්දයක් ආව පුතා. එයා බෑග් එක ආව. මට ඈත නොපෙනී යනවා පෙනුණා. ඇස් දෙක පිය වුණා. වාහනේ හැප්පිලා. අවදි වෙනකොට පුතා දැඩි සත්කාරයක හිටියේ. අත්පය කැඩිලා සෑහෙන කාලයේ ස්පිරිතාලේ හිටියේ. විලිලැජ්ජාවට මැරෙන්න හිතුණා. මැරෙන්න දුන්නේ ඒකයි නොමැරී හිටියේ. මට පුතා විලිලැජ්ජාවට මම මැරෙන්න හැදුවා. මැරෙන්න දුන්නේ. මාස ගාණක් හිටියා ස්පිරිතාලේ සනීප වෙනකම්. පුතාට කියන්න සනීප වෙලා ටිකට් කඩනකොටම පොලිසියෙන් ඇවිල්ලා අත්අඩංගුවට ගත්තා. එයාලා කියනවා මම 105ට ගියාලු. මටත් ලාවට මතකයි. මම ඔයාලා කොහොමද ඔප්පු කරන්නේ? ආන් තියනවා CCTV කැමරාවල වැදිලා.
දැන් පුතා මොකක්වත් කරන්න බෑ මේ CCTV කැමරාවක් වගේ ඉන්නේ. ඒකක වැදලා තියනවා මං 100ට වඩා වැඩියෙන් ගිහිල්ලා කියලා. 105ට ගිහිල්ලා කියලා. මං කිව්වා ඉතින් ඕක අපිට ගොඩින් විසඳ ගන්න පුළුවන් නේ. මං 105ට ගියා නම් අර ගියාම මමත් 105ට ගිහිල්ලා තියෙනවානේ. ඊට පස්සේ කියනවා පුතා අපි දඩකොළ දෙන එක සාපේක්ෂයි. අපි සාපේක්ෂව ගෑනුන්ට අඩුවෙන් දඩකොළ දෙන්නේ. එතනත් පුතා සාපේක්ෂතාවාදී. හැම තැනම සාපේක්ෂතාවාදී. මං කිව්වා එහෙම කරන්න එපා අපිට මේක ගොඩින් විසඳ ගන්න බැරිද කියලා. මං කිව්වා මං ඔයාට එයාගේ මට සාපේක්ෂව එයාගේ ප්‍රවේගය පෙන්වන්නම්. මට මෙහෙම කරන්න එපා කියලා. ඊට පස්සේ කිව්වා හා ඒක බලාගෙන යම් OIC මහත්තයා හම්බ වෙන්න කියලා. ඒ රාලා මාව අරගෙන ගියා OIC ගාවට. ඒ රාලා මාව OIC ගාවට අරගෙන ගියා. OIC අඩිය හප්පලා පුප්පලා පුතා මට බැන්නා. බැනලා ඉවරනම් පස්සේ මම කිව්වා මේක අපිට ගොඩින් විසඳ ගන්න බැරිද මහත්තයා කියලා මම අර මෙහෙම පොඩ්ඩක් දුන්නා. ගත්ත පර්ස් එක. කනේ පාරක් බදන පුතා. ඒ පොලිසිය අය එහෙම කරන જાතිය නෙමෙයි. දැන් ඉන්න පොලිසිය එහෙම කරන જાතිය නෙමෙයි. ඊට පස්සේ මට කිව්වා මේකෙන් බැරෙන්න ඕන නම් මට පෙන්වන්න. ඔබට සාපේක්ෂව ඇයගේ ප්‍රවේගය. ඔබට සාපේක්ෂව ඇයගේ ප්‍රවේගය පෙන්වුවා නම් පුතා මට බෙරිලා යන්න පුළුවන්. මම කොහා පෙන්වන්නම්. මම ඒ වෙනකොට ඒ ගැන අවබෝධයක් තිබුණේ නැහැ. සමීකරණයක්වත් දැනන් හිටියේ නැහැ. ඊට පස්සේ මම කිව්වා නෑ දඩකොළේ දෙන්න කියලා. දඩකොළේ පුතා ඇත්තටම දඩකොළයක්. රුපියල් 25000ක් දඩකොළයක්. විශාල දඩයක්. මම කිව්වා නෑ මම කොහොම හරි සමීකරණය හදලා පෙන්නන්න. මට සාපේක්ෂව ඇගේ ප්‍රවේගය ඔබට පෙන්වන්න. එතකොට මට දඩකොළ දෙන්නේ නැහැ නේද කියලා. OIC මහත්තයා භෞතික විද්‍යාව හදාරපු කෙනෙක්. එයා හරි සතුටු වුණා. එයා කිව්වා නෑ මම දඩකොළයක් දෙන්නේ නෑ. ඔබ මට එහෙම කළා පෙන්වන්න කියලා. මම දැන් පෙන්වන්නයි යන්නේ. මේ ඇගේ කාර් එක. මේ මගේ කාර් එක. මේ ඇගේ කාර් එක මේ මගේ කාර් එක. මේ වේගවත් අපි මොහොතකට අමතක කරනවා. ඇගේ කාර් එකට මම A අකුර දෙනවා. මගේ කාර් එකට මම B අකුර දෙනවා. මේක යනවා කිසියම් ප්‍රවේගයකින් මේව යනවා කිසියම් ප්‍රවේගයකින්. මේක යන ප්‍රවේගය V A වෙනවා පුතා මේක යන ප්‍රවේගය V B වෙනවා. මම B ප්‍රවේගයකින් යනවා ඇය A ප්‍රවේගයකින් යනවා. මේ හැම ප්‍රවේගයක්ම පුතා අපි කියන්නේ පොළවට සාපේක්ෂව. පොළවට සාපේක්ෂව නැත්නම් නිරීක්ෂකයාට සාපේක්ෂව. මම මෙහෙම පැහැදිලි කරනවා. OIC මහත්තයා අහගෙන ඉන්නවා. මම පැහැදිලි කරනවා OIC මහත්තයා අහගෙන ඉන්නවා. මම කොහොම මෙහෙම තමයි යන්නේ. මම ඊට අමතරව කිව්වා V A විශාලයි V B වලට වඩා. මට වැඩි ඇය ටිකක් වේගෙන් ගියේ. මං හැප්පිලා ඇස් පිය වෙනකොට මට ඈත ඇය යනවත් වෙනවා. ඇය වේගෙන් තමයි ගියේ සර් කියලා. OIC මහත්තයාගේ කහඬින් අනුමත කළා. ඊට පස්සේ මං කිව්වා ඇය එහෙම ගියපු නිසා ඇය T කාලයකදී S1 දුරක් ගියා කියලා. T කාලයකදී S1 දුරක් ගියා. මම ඒ T කාලයේම පුතා මං ගියේ S2 දුරක්. ඊට වඩා අඩු දුරක්. ඇය මට වඩා මෙච්චරක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. මේ ටික ඇය මට වඩා ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. අමතරව ගිහිල්ලා තියෙනවා. මගේ ප්‍රවේගය මට ලියන්න පුළුවන් පුතා VB කියන එක. පොළොවට සාපේක්ෂව මගේ ප්‍රවේගය S2 බෙදීම T විස්ථාපනය බෙදීම කාලය. අපි දැන් දන්නවා විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි ප්‍රවේගය කියන්නේ. විස්ථාපනය බෙදුව කාලය. මේක ලියන්න පුළුවන් පුතා VA ඒකත් පොළොවට සාපේක්ෂව S1 බෙදීම T කියලා. මම මෙහෙම කියනවා OIC අහගෙන ඉන්නවා. මම කියනවා OIC අහගෙන ඉන්නවා. ඊට පස්සේ මම කිව්වා මට සාපේක්ෂව ඇගේ විස්ථාපනය. මොකක්ද? OIC හෝ. ඒ කියන්නේ මට පේන විදිහට ඇගේ විස්ථාපනය. මම මෙතන ඉන්නවා. ඇය මෙතන ඉන්නවා. T කාලයේ අවසානයේදී. T කාලයේ අවසානයේ කාලයක් තුල. T කාලයක් තුල මට සාපේක්ෂව ඇගේ විස්ථාපනය. මෙන්න මේ දුර S1 අඩු වලින් අඩු වෙනවා නේ S2. මෙතෙන් මෙතෙන්ට S1 මෙතෙන්ට S2. S1 වලින් S2 අඩු වෙනවා. කොච්චර කාලයක් තුරද ඒ විස්ථාපනය ලැබුවේ මට සාපේක්ෂව T කාලයක් තුරම. ඒ T කාලය තුරම තමයි ඇය මේ විස්ථාපනය ලබා ගත්තේ. එහෙනම් T කාලයක් තුර ලබාගත් නිසා මට සාපේක්ෂව ඇගේ ප්‍රවේගය මට සාපේක්ෂව මේ තියෙන ඇගේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව. මගේ ප්‍රවේගය ඊට පස්සේ මගේ ප්‍රවේගය කොහොම OIC මහත්තයා මට බලන්න කරනවා තොගේ ප්‍රවේගය කියපන් කියලා. හරි කමක් නැහැ කියනවා. තොගේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව. ඇගේ ප්‍රවේගය පොළොවට සාපේක්ෂව. ඇගේ ප්‍රවේගය තොට සාපේක්ෂව. තොට කියන්නේ කුණු අපයක් නෙවෙයි. ඒක සංස්කෘතික වචනයක්. ඕනනම් සමස්තවලසරකින් හර කරා. මට ලියන්න පුළුවන් පුතා මට සාපේක්ෂව ඇගේ ප්‍රවේගය දැන් S1 ඍණ
S2 බෙදීම T කියලා. ඇයි මට සාපේක්ෂව ඇගේ විස්ථාපනය මෙච්චරයි. ගත වෙච්ච කාලය මෙච්චරයි. මේක මේ විදිහට ලියන්න පුළුවන්. මේක මම තව විතර සුළු කරගෙන යනවා. ඇගේ ප්‍රවේගය මට සාපේක්ෂව සමානයි S1 බෙදීම T1 නෑ T විතරයි S2 බෙදීම අඩු කිරීම S2 බෙදීම T. මේ S1 බෙදීම T කියන එක පුතා මේකම තමයි. ඇගේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය. එහෙමනම් මේක එනවා VA පොළොවට සාපේක්ෂව. අඩු කරන්න ඕනේ S2 බෙදීම T කියන්නේ මගේ නැත්නම් තොගේ පොළොවට සාපේක්ෂව ප්‍රවේගය. මේක වෙනවා V A ට සාපේක්ෂව B කියලා. මේ සේරම මේ පැත්තට තමයි තියෙන්නේ. මට මේක ලියන්න පුළුවන් පුතා ඍණ B ඊට සාපේක්ෂව B කියන එක ධන B ට සාපේක්ෂව E කියලා. අපි මෙහෙම ඉස්සරහට යනකොට අපිට පේන්නේ පොළොව පස්සට යනවා වගේ. පොළොවට පේන්නේ පුතා අපි ඉස්සරහට යනවා වගේ. දෙකම එකයි. ඒ නිසා මම මේකේ ධන වර්ණ මාරු කරලා මේ අකුරු දෙකේ හානියක් කරනවා. එතකොට මට ලියන්න පුළුවන් V A B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය සමානයි පොළොවට සාපේක්ෂව A ගේ ප්‍රවේගය ධන පොළොවට මට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. මට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. OIC මහත්තයා මේක කොටු කරගන්නද කියලා. මම කොහොම කොටු කරගන්න. කොටු කරගන්න. මේක ටිකක් වැදගත් සමීකරණයක් වගේ. මේක ව්‍යුත්පන්න කරලා ගන්න එකත් මහ ලොකු ගේමක් නෙවෙයි. උඹට හදිසි අවස්ථාවලදී ඔබට භාවිතා කළ හැකියි. මම OIC මහත්තයාට පැහැදිලි කරා. එයා මට ගෙදර යන්න කිව්වා. මම සතුටින් ගෙදර ආවා. මම පුතා උසස් පෙළ ඉවර වෙලා කැම්පස් එකට යන්න ඉන්න කාලේ මේ සමීකරණය හොයාගත්තේ. මම මේ සමීකරණය OIC මහත්තයට හොයලා දුන්නේ උසස් පෙළ ඉවර වෙලා කැම්පස් යන්න ඉන්න කාලේ. මම දැනගෙනත් ඒක සමීකරණය. මම ඒක නිසා ගෙදර ආවම මම පුතා මේ සමීකරණය අතිශය වැදගත් වෙච්ච නිසා මම මෙහෙම ලියලා තියාගත්තා. VA B ට සාපේක්ෂව A ගේ ප්‍රවේගය සමාන වෙනවා VA පොළොවට සාපේක්ෂව ධන VE මට සාපේක්ෂව. මට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. ඊට පස්සේ පුතා මම ගෙදරට වෙලා ඉන්නවා උසස් පෙළ පාස් කියලා මුල් කාලේ අම්මා මාර විදිහට සැලකුවා. පස්සේ පුතා ගණන් ගන්න නෑ. සතියක් විතර යනකොට පුතා කන්න දෙයක් දෙන්නෙත් නැති ගාන. අතේ පිච්චියේ නෑ. යාළුවෝ සමහරක් බැංකුවේ රස්සාවට ගියා. ගොඩක් අය පුතා උසස් පෙළ පාස් වෙලා බැංකුවල රස්සාවල් වලට යනවා. ගිහින් ඉවර වෙලා අර බැංකුවේ සල්ලි ගණන් හදලා කීයක් හරි හොයාගෙන එනවා. එහෙම රස්සාවකට ඉල්ලුම් කරා මගේ රෑන්ක් එක මදි කියලා පුතා බැංකුවෙන් ගත්තේ නැහැ. දැන් තමයි තේරෙන්නේ අපරාධයේ බැංකු රස්සාවලට යන්නේ ඔය රෑන්ක් එකක් තියාගෙන කියලා. ඒකේ පුතා අපිට දෙන්නේ මේ සල්ලි ගණන් කරන රස්සාව. මිස් තුනක් පුතා අතින් කයිට් ගේ දොරක් උගස් තියන්නේ. එහෙම රස්සාවක් හම්බුනේ නැහැ. හැබැයි මාත් එක්ක හිටපු කෙල්ලට හම්බුණා බැංකුවේම රස්සාව. ඕකත් නිසා මාත් බැංකුවත් එක්ක පොඩි හිතේ තරහක් තිබුණා. බැංකුවත් එක්ක හිතේ තරහක් තිබුණා. මම හිතුවා බැංකුවක් කොල්ලකම්. මොකක් බැංකුවක් කොල්ලකම්. බයික් එකක් කුඩියට ගත්තා. යාළුවා හිටියා මගේ උඩ තඳ ගහගත්තා. මම කිව්වා අපි දෙන්න යමන් බැංකුවකට දෙමු ගේමක් කියලා. දැන් ඊට පස්සේ මම බැංකුවට ගියා. යාළුවා බයික් එක ස්ටාර්ට් කරගෙන බයික් එකේ ඉන්නවා එළියේ. මං ගිහිල්ලා කොල්ල කාපු ගමන් ආවා නැක්ක ගියා. එහෙම තමයි ප්ලෑන් කරේ. ෆුල් ෆේස් හෙල්මට් දාගත්තා. මම බොරු මූණකුත් ලාවට දාගත්තා. රැවුලකුත් එහෙම දාගෙන දැන් ඉන්නවා. මං තොණ්ඩුව ගලියාගත්ත පුතා චිට් එකක මාගාව තුවක්කුවක් ඇත කෑනු ගහ ලාච්චුවේ ඇති සියලු මුදල් ලබා දෙන්න කියලා. මාගාවල තුවක්කුවක් ඇත. එම් කියලා මම තුවක්කුවත් මෙහෙම ලාවට කමිෂය ඇස්සේ දාගෙන පේන්න වගේ දැන් පොලිමේ හිටියා වහගෙන. වහගෙන පොලිමේ ඉඳලා අර කැෂියර් එකේ ගෑනු ළමයා ගාවට කිට්ටු වෙනකොට පුතා පිටිපස්සෙන් ඉන්නවා පොලිසිය මහත්තයෙකුත් තුවක්කුවත් එක්කම ගනුදෙනු වලට ඇවිල්ලා. එහෙම ඔබ දැකලා ඇති. එයාලා නිල ඇඳුම පිටින් ඇවිල්ලා ඉන්නවා ස්පිරිතාල වලට ඇවිල්ලා ඉන්නවා. එහෙම බැංකු වලට ඇවිල්ලා ඉන්නවා. එහෙම ඉන්නවා දැන් පිටිපස්සේ. ඕක පෙන්නලා මේකේ ගෑ ගැහුවා පුතා කැම්පස් යන්නත් නෑ උඩු කට්ටත් කුඩු කරගෙන අතර වෙන්නේ. ඒක නිසා මම ෂේප් එකේ යාළුවට මෙහෙම හැක් ගාලා එළියට ගිහලා එතන මෙහා පැත්තේ තියෙන අනිත් බැංකුව. ඒකට ගියා. ගිහිල්ලා දැන් පොලිමේ ඉඳලා ඉවර වෙලා මම අරක ගෑනු ළමයට දික් කරා. ඒක කෑ ගහලා කියනවා මේක අපේ බැංකුව එකක් නෙමෙයි අපේ එකක ලියාගෙන යන්න. ඒක බලලවත් නැහැ චිට් එක. දෙවනි පාර මම ලියාගෙන ගිහිල්ලා ඉවර වෙලා බැංකුවේ තියෙන සල්ලි ටික කොල්ල දාගත්තා. අර ලාච්චුවේ තියෙන ටික දාලා දුන්නා මම එහෙම බොරු පිස්තෝලයක් මෙහෙම කරලා පෙන්නුවා. දැන් මම සල්ලි ටික අරගෙන පැනලා යනවා. යාළුවත් එක්ක බයික් එකේ නැගලා වේගෙන් ගියා. වේගෙන් යනවා පුතා හයිවේ එකේ දාලා.
ඇයි හයිවේ එකකින් මගින් පයින්න බෑනේ කාටවත් අල්ලන්න බෑ ඒක නිසා. පිටිපස්සෙන් එනවා පේනවා පුතා 3 wheeler එකක්. මොකක් හයිවේ එකේ ඔව්. දැන් පොලිසියට 3 wheeler තමයි දීලා තියෙන්නේ. හොරු අල්ලන්නේ. 3 wheeler එකක් එනවා මාර වේගයෙන් පිටිපස්සෙන් පැයට කිලෝමීටර් 110ක විතර වේගයෙන්. අපේ බයික් එකේ තිබුණේ උඩරිම කට්ට 100. 100ටම අල්ලලා යනවා. පිටිපස්සෙන් 3 wheeler එක එනවා 110. 3 wheeler එකේ පොලිස් කාර්යාලයට පේන විදිහට අපගේ ප්‍රවේගය කොපමණද? ඔහොම ප්‍රශ්නයක් අහලා තිනවා පුතා සම්පත් පොතේ. කියලා තියෙනවා මෝටර රථ දියුවෙක් පැයට කිලෝමීටර් 100ක වේගයකින් යනවා ඉස්සරහට. මේ ඉස්සරහට යන්නේ මේ මෝටර රථයක් කෙනා. පිටිපස්සෙන් එනවා පුතා 3 wheeler එකක්. මේ අනිවාර්යෙන් පොලිස් 3 wheeler එකක්. වෙන්නදී මේක ඉන්නේ පැයට කිලෝමීටර් 110ක වේගයකින්. මේක අපි ගත්තොත් 3 wheeler එක පොළොවට සාපේක්ෂව. මේ මෝටර රථය පොළොවට සාපේක්ෂව. දැන් අපෙන් අහනවා 3 wheeler එකට සාපේක්ෂව අපගේ ප්‍රවේගය කොපමණද කියලා. 3 රෝද රථයට සාපේක්ෂව මෝටර බයිසිකලයේ ප්‍රවේගය. 3 රෝද රථයට සාපේක්ෂව මෝටර බයිසිකලයේ ප්‍රවේගය. සමීකරණයට දාගෙන යමු. අපෙන් අහන්නේ ප්‍රවේගය මෝටර සයිකලයේ ප්‍රවේගය 3 රෝද රථයට සාපේක්ෂව. 3 රෝද රථයට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගය. මෝටර බයිසිකලයේ ප්‍රවේගය. ඒකට එනවා මෝටර බයිසිකලයේ ප්‍රවේගය. මෝටර බයිසිකලයේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය දාන මෙතන එනවා. පොළොවට සාපේක්ෂව ත්‍රිරෝද රථයට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. ඔක්කොම මේ පැත්තට තමයි දැන් මම දාලා තියෙන්නේ. මේවා දෛශික නිසා පුතා දානකොට දිශාවත් එක්ක දාන්න වෙනවා. දානකොට දිශාවත් එක්ක දාන්න වෙනවා. මෙතන ගත්තට පස්සේ මේක තමයි අපෙන් අහන්නේ. මෝටර රථයේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය 100යි. මේක පුතා ප්‍රවේගය ගත්තොත් ත්‍රිරෝද රථයේ පොළොවට සාපේක්ෂ ප්‍රවේගය නම් මේ පැත්තට 100යි. ත්‍රිරෝද රථයට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය නම් පුතා ඍණ 100යි. අනිත් පැත්තට තියෙන්නේ ත්‍රිරෝද රථයේ පොළොව ඍණ 110යි. මේ පැත්තට යනවා වගේ තියෙනවා. එහෙනම් උත්තරේ එනවා ඍණ 10යි කිලෝමීටර පැයට. ඒ ඉන්නේ ත්‍රිරෝද රථයට සාපේක්ෂව මෝටර රථයේ ප්‍රවේගය. ඇත්තටම පුතා ත්‍රිරෝද රථයට පේන්නේ මෝටර රථයේ එන්නේ ලං වෙනවා වගේ. ත්‍රිරෝද රථයේ හිටනවා නම් ඒක නිසලයි කියලා මෝටර රථේ නිකන් මෝටර රථේ නේ බයික් එක නිකන් ආපස්සට එනවා වගේ. බයික් එක නිකන් ආපස්සට එනවා වගේ පේන්නේ. ඇයි? ඍණ 10යි කිලෝමීටර මේ පැත්තට. එහෙනම් මේක නිකන් ධන 10යි කිලෝමීටර ආපස්සට කියලා ගන්න පුළුවන්. නිකන් ලං වෙනවා වගේ දැනෙනවා. මහා යාළුවයි හිරේ හිටිය සෑහෙන කාලයක්. මහා යාළුවයි හිරේ හිටිය සෑහෙන කාලයක්. බැංකුව කොල්ල කෑවේ අපි ලක්ෂ ගාණයි. ඒ වුණාට බැංකුවේ පොලිසියෙන් සල්ලි ගසලා කාලා අතරමැදින් ගිහිල්ලා පුතා නිවුස් වලට ගියේ කෝටි ගාණක බැංකුවල මං කොල්ල කරු දෙන්නේ කියලා. ඒක නිසා අපිට සෑහෙන කාලයකට එළියට එන්න ඕනේ නැහැ. මාස 6කට විතර පස්සේ ජනාධිපති වගේ සමාවක් හම්බ වෙලා ඒක නෙමෙයි ඒ වගේ නගින් යන එකක් අපි දෙන්නම එළියට ආවා. අහිංසක ළමයි දෙන්නේ කණ්ඩ බොන්න නැති නිසා තමයි මේ රොබරිය කරලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අපි මේ වගේ නරක වැඩවලට යමු නෑ. මම බැන්දා. උසස් පෙරවරු වෙච්ච ගමන්. ඊට පස්සේ මම මුහුදු රස්සාව යන්න තීරණය කරා. මුහුදු රස්සාවල් වලට යන්න තීරණය කළා. මම මුහුදු රස්සාවට යනකොට පුතා උදේ පාන්දර මගේ බිරිඳ නිදි මරන් සාදා දුන්බත් උත්තරන් මහ මුහුදට යන්නේ හිත පුරවාගෙන පැතුම්. මාධ්‍යඹේ අගාධයේ ඈතට යනවා. සුදි සුලං අනිත් පැත්තට යනවා. සුලං අනිත් පැත්තට එනවා පුතා මම මේ පැත්තට යනවා. මම බෝට්ටුවෙන් යනවා හුලං අනිත් පැත්තට එනවා. මේ මගේ බෝට්ටුව. මේ පැත්තට මම පුතා 60 කිලෝමීටර් පැයට වේගයෙන් එන්ජිමත් ස්ටාර්ට් කරගෙන යනවා. මේ ඉන්නේ මම. මේ පැත්තෙන් හුලඟක් එනවා පුතා. හුලඟක් කියන්නේ මනුස්සයෙ නෙවෙයි. මේ පැත්තෙන් හුලඟක් එනවා පුතා. පැයට කිලෝමීටර් 40ක වේගයකින්. මට හුලඟ කොච්චරක් දැනෙනවාද? ඊළඟ ප්‍රශ්න. භෞතික විද්‍යාව හදාරලා තියෙන ළමයෙක් විදියට මම දැන් සමීකරණය දානවා. මේක පුතා මට සාපේක්ෂව පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. නැත්නම් මුහුදට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. මුහුදත් පොළොවට සාපේක්ෂව නිසලව තියෙනවා කියලා ගන්නවා. ඉඳලා හිටලා රළත් දෙකක් ගහලා සුනාමියක් දැම්මට අපි හිතනවා පෘථිවියට සාපේක්ෂව නැත්නම් පොළොවට සාපේක්ෂව
අපේ මුහුද නිසලව ඉන්නවා කියලා. වැඩි එහාම යන්නේ නැහැ පොඩ්ඩක් කලඹුණාට. මේක එනවා 60ක් කිලෝමීටර් පැයට මේ පැත්තට. ඒ වගේ තමයි පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. සුළඟ කියන්නේ වයින්ඩ්. ඒවට මම එස්ම දානවා. පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය මේ පැත්තට 40යි. පැයට කිලෝමීටර්. සමීකරණයට දාගෙන යනවා. අපි එනවා මගෙන් අහන්නේ මට සාපේක්ෂව බෝට්ටුවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. බෝට්ටුවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය වෙනවා. සුළඟේ ප්‍රවේගය. සුළඟේ ප්‍රවේගයට එකතු කරන්න ඕනේ. මම මෙතන ප්‍රවේගය පොළොවට සාපේක්ෂව බෝට්ටුවේ ප්‍රවේගය. නෙමෙයි බෝට්ටුවට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. බෝට්ටුවට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. මම සමීකරණය දෛශිකයක් නිසා ওই විදිහට දිශාවල් දැම්මා. සමහර ලාවට පුතා ඔකට අමතරව ලකුණු කැලලක් හිමි වෙන්න පුළුවන්. අමතරව ලකුණු කැලලක් හිමි වෙන්න පුළුවන්. මේක තමයි අපිට ඕනේ. මේකේ අගය පුතා පොළොවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය මේ පැත්තට 40යි කිලෝමීටර් පැයට ධන. බෝට්ටුවට සාපේක්ෂව පොළොවේ ප්‍රවේගය. බෝට්ටුවට සාපේක්ෂව බෝට්ටුව මෙහෙම යනකොට ඇත්තටම පුතා බෝට්ටුවට පේන්නේ පොළොව පස්සට යනවා වගේ. බෝට්ටුවට දැනෙන්නේ නැහැ බෝට්ටුව යනවා කියලා. එතකොට බෝට්ටුවට හිතෙන්නේ පොළොව පැයට කිලෝමීටර් 60කින් ආපස්සට යනවා වගේ. එහෙනම් මේක 60යි ආපස්සට. එහෙනම් මේ දෙකම එක පැත්තට තියෙන නිසා අපිට එකතු කරන්න පුළුවන් 100යි කිලෝමීටර් පැයට. බෝට්ටුවට සාපේක්ෂව සුළඟේ ප්‍රවේගය. සුළං සැරයි කිය කෑ ගැවුවට පුතා මේ බෝට්ටුවේ ප්‍රවේගයත් එකතු වෙනවා. භෞතික විද්‍යාව හදාගන්න නැති අය මුහුදේ ගියාම මොන ප්‍රශ්න වෙනවද? ඒ නිසා භෞතික විද්‍යාව ඉගෙන ගැනීම එක වැදගත්. මුහුදේ වුණත් කියන්නේ. කාලයක් යද්දී මුහුදු රස්සාව එපා වුණා. සුදුවට හිටපු මං කළු වුණා පුතා. මේ ඒක නිසා මං තීරණය කරා මේක හරියන්නේ නැහැ. මං සුදුවටත් ලස්සනටත් නැවත හැදිලා චිත්‍රපට කර්මාන්තයටවත් යොමු වෙනවා කියලා. මොකක්? මාව නළුවෙක් විදිහට ඉදිරිපත් කරනවා කියලා. නළුවෙක් විදිහට මාව බඳවා ගත්තා. ජයන්ත චන්ද්‍රසිරි සිනමා නිර්මාණය. කතාව කියන්නේ තාම අවුට් වෙලා තින්නේ නැති නිසා. මම නළුවෙක් විදිහට බඳවා ගත්තා. මට තිබුණ කොටස තමයි පුතා කෝච්චියක් යනවා. කෝච්චිය පස්සෙන් පන්නගෙන ගිහිල්ලා කෝච්චියේ එන්ජින් එකට පනිනවා. මට දීලා තිබුණා පරණ කාර් එකක් ජීප් එකක්. ওই ජීප් එකෙන් තමයි කෝච්චිය පස්සෙන් පන්නන්නේ. කෝච්චියත් පරණයි පුතා ජීප් එකත් තරමයි. ඒක නිසා ටිකක් අමාරුයි යන්නේ. කෝච්චිය පැයට කිලෝමීටර් 70කට විතර වේගයෙන් යනවා ඉස්සරහට. කෝච්චිය යනවා පැයට කිලෝමීටර් 70කට විතර වේගෙන්. පෙට්ටි තියනවා මෙහෙම ගොඩාරියක්. ඉස්සරහට යනවා 70යි කිලෝමීටර් පැයට කියන වේගයකින්. මේ යන්නේ පොළොවට සාපේක්ෂව ට්‍රේන් එකේ ප්‍රවේගය. පොළොවට සාපේක්ෂව ට්‍රේන් එකේ ප්‍රවේගය. මම මෙතනින් තමයි පටන් ගන්නේ. මේ මගේ ජීප් මට යන්න කියනවා 85යි කිලෝමීටර් පැයට ප්‍රවේගයකින් පොළොවට සාපේක්ෂව. එහෙනම් පොළොවට සාපේක්ෂව මගේ ප්‍රවේගය පොළොව මං කියන එක මං m අකුරෙන් කියනවා. නැත්තම් ජීප්ුව නිසා ජීප් j අකුර කියනවා. පොළොවට සාපේක්ෂව ජීප්ුවේ ප්‍රවේගය පැයට කිලෝමීටර් 85ක් වෙනවා. මට දැන් මෙහෙම ගිහිල්ලා එන්ජින් එකට පනින්නයි තියෙන්නේ. මේ තමයි එන්ජින්. එන්ජින් එකට පනින්න තමයි ජවනිකාව තියෙන්නේ. වට දෙක තුනක් ගත්ත පුතා ෂූට් කරන්න උනා සෑහෙන වෙලාවක්. ඊට පස්සේ මං හිතුවා මං හරියටම පනින වෙලාව ගණන් හදලම පනිනවා කියලා. නිකන් ගිහලා ඔහේ පැන්නා බලනකොට දෙවෙනි පෙට්ටියට කරනවා පළවෙනි පෙට්ටියට කරනවා. ඒ වගේ අර මිස්ටර් බීන් ගිහිල්ලා ඉවරලා අර බිල්ඩින් එකට පනින්නේ වෙන බිල්ඩින් එක. ඒකේ තියෙනවා ෆිල්ම් දෙක තුනක් මිස්ටර් බීන්. ඌ ගිහිල්ලා ඉවරලා අදාළ බිල්ඩින් එකට නෙමෙයි ස්පිරිතාලයට තමයි පනින්නේ. ඒ වගේ මම පැනලා බලනකොට පුතා දෙවෙනි පෙට්ටිය තුන්වෙනි පෙට්ටිය ඕවා. ඒ නිසා මං හිතුවා ගාන හදලම පනින්න කියලා. මුලින්ම කරේ දුම්රිය දිග වන්න. දිග මීටර 150ක් තිබුණා. දිග මීටර 150යි. මෙතනින් පටන් ගත්තම කොච්චර කාලයකදී මම පනින්න ඕනේද කියලා මම හිතන්නේ හොයන්න යන්නේ. දැන් මම හොයන්න යන්නේ පුතා මට සාපේක්ෂව ට්‍රේන් එකට සාපේක්ෂව මගේ ප්‍රවේගය. ට්‍රේන් එකට සාපේක්ෂව මගේ ප්‍රවේගය. ට්‍රේන් එකට සාපේක්ෂව ජීප්ුවේ ප්‍රවේගය. ඒ ප්‍රවේගයෙන් ගිහිල්ලා එතකොට ට්‍රේන් එක නිකන් තියනවා වගේ තමයි දැනෙන්නේ. ට්‍රේන් එකට සාපේක්ෂව යනවා කියන්නේ ට්‍රේන් එකේ ප්‍රවේගය බිඳුවයි කියලා. එහෙම ප්‍රවේගය හොයාගත්තා නම් මට මෙතෙන් මෙතෙන්ට යන ගත වෙන කාලය හොයාගන්න පුළුවන්. මෙතෙන් මෙතෙන්ට යන ගත වෙන කාලේ හොයාගන්න පුළුවන්. ට්‍රේන් එකට සාපේක්ෂව ජීප්ුවේ ප්‍රවේගය පුතා මට ලියන්න පුළුවන් මේ විදිහට ගත්තට පස්සේ ජීප්ුවේ ප්‍රවේගය.
ජීප්ුවේ ප්‍රවේගය එකතු කරන්න ඕනේ. මම මෙතන එනවා ප්‍රවේගය ට්‍රේන් එකට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. ට්‍රේන් එකට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. පොළවට සාපේක්ෂව ජීප්ුවේ ප්‍රවේගය මේ පැත්තට තියෙනවා පුතා 85. එකතු කරන්න ඕනේ. ජීප්ුවට සාපේක්ෂව මෙතන තියෙන ට්‍රේන් එක පුතා. ට්‍රේන් එකට සාපේක්ෂව පොළවේ ප්‍රවේගය. ට්‍රේන් එක හිතනවා නම් ට්‍රේන් එක යන්නේ නැහැ කියලා. ට්‍රේන් එක පේන්නේ පුතා ආපස්සට පොළව යනවා වගේ. ඒක පේන්නේ මේ පැත්තට. 70යි කිලෝමීටර. එහෙමනම් එනවා 15යි කිලෝමීටර පැයට. එහෙමනම් පුතා මම පැයට කිලෝමීටර 15ක වේගෙන් තමයි මේ යන්නේ. කෝච්චිය නිසරයි කියලා හිතුවා. මම යන්න ඕනේ මීටර 150. මගේ ප්‍රවේගය 15යි. ප්‍රවේගය කියන්නේ විස්ථාපනය වීම කාලය. විස්ථාපනය වීම කාලය. විස්ථාපනය අපි දන්නවා මීටර 150ක් දුර යන්න තියෙන්නේ මට. කාලය තමයි දැනගන්න ඕනේ. මෙතන 15ක් එනවා. මෙහෙට ගියාට පස්සේ පුතා t සමානයි 15ට 15 කැපිලා යනවා. 150යි. දශම 1යි අව. ගණනය කිරීම හරිද? ඔව්. විස්ථාපනය මීටර 150යි. මෙතන එනවා 15 කිලෝමීටර පැයට. විස්ථාපනය 100 කිලෝමීටර මීටර කරන්න ඕනේ පුතා. මෙහෙම දෙපැත්ත හිතුමතේ කපන්න බෑ. මම ආයෙ කරගෙන යන්නම්. මෙතන එනවා 15 කිලෝමීටර පැයට. මෙතන විස්ථාපනය 150යි මීටර. මීටර කිලෝමීටර ගන්න 10 බල ඍණ 3ෙන් වැඩි කරා. දැන් කිලෝමීටර. දැන් බෙදන්න ඕනේ කීවද? එතකොට මට එනවා මෙතන. මෙතන 1යි. මෙතන එනවා 10යි. 10 වැඩි කිරීම 10 බල ඍණ 2යි. තප්පර. ඒ කියන්නේ 10 බල ඍණ 2ක් පැය. 10 බල ඍණ 2ක් පැය එනවා. මම 10 බල ඍණ 2ක් පැය ගියාන් පස්සේ තමයි පයින් ඕනේ. 10 බල ඍණ 2ක් කියන්නේ පුතා ආසන්න වශයෙන් තප්පර 36ක්. එහෙමනම් පුතා මම මොකද බලන්න ඕනේ නැහැ. පැයට කිලෝමීටර 85 ගානේ 86 ගානේ 85. 85 ගානේ ගියා. කෝච්චිය පටන් ගන්න තැනින් ගියා. ඊට පස්සේ තප්පර කටුව දිහා බලාගෙන හිටියා. තප්පර 36 ගියා. යුගොස් ගාන අනිත් පැත්තට ගන්නවා. NGV. හරිම සරලයි. ජැකී චෑන් S2 බැඳගෙනත් කරන්නේ ඕකම තමයි. ජැකී චෑන් S2 බැඳගෙනත් කරන්නේ ඔච්චරයි. සාපේක්ෂ ප්‍රවේගය ඔච්චරයි පුතා සම්පත් පොතේ තියෙන. බොහොම ස්තුතියි. නැවත හමු වෙනත් වීඩියෝකින්